Right. Good evening. Grade 10 Pura English Academy English class එකකට welcome කියලා පිළිගන්නවා ඔයාලා. අපේ third day එක තුන්වෙනි දවස් තමයි අද දවස පුතේ. අදත් අපි අලුත් lesson එකකින් පටන් ගන්න හදන්නේ. අපි weeks දෙකක් සති දෙකක් අපි English class එක කරගෙන ගියා. අද තමයි අපේ තුන්වෙනි දවස. මම හිතනවා කාඩා ටියුට් එක හම්බෙලා ඇති කියලා අපි ගිය සතියේ ටියුට් එක තමයි කතා කරේ. අද දවසේ අපිට ටියුට් එක ඉතුරු වෙලා තියෙනවා අලුත් lesson එකක් එක්ක. right? හරි පුතේ. එහෙනම් අපි class එක පටන් ගමු. right. හරි පුතේ ගන්න grammar book එක grammar එක අරගෙන ලියන්න පුතේ topic එක past continuous tense. Past continuous tense. Past continuous tense. right? අපි last week ගිය සතියේ අපි කතා කරා පුතේ present continuous tense එක. right? present continuous tense එක අපි කතා කරා. present continuous tense එකෙන් අපි කතා කරේ පුතේ something is happening now. something is happening now. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් මේ මොහොතේ සිදු වෙමින් පවතිනව නම් පුතේ ඒ දේ ගැන අපි කතා කරේ last week එකේ present continuous tense එකෙන්. ඒ කියන්නේ වර්තමානයේ මේ මොහොතේ යම් කිසි ක්‍රියාවක් සිදු වෙමින් පවතිනවා කියලා. right? ඊට පස්සේ අපි කතා කරා picture එකක් අරගෙන picture description කරන ඇදී past papers වල තියෙන ප්‍රශ්න ටික අපි කතා කරා පුතේ. right? අද දවසේ අපි කතා කරනවා පුතේ past continuous tense. right? ගිය සතියේ අපි present continuous අද past continuous කතා කරා. right? past කියන්නේ පුතේ අතීතනේ. past කියන්නේ අතීතය. right? continuous tense යම් කිසි ක්‍රියාවක් සිදු වෙමින් තිබුණා. right? continuous වල කියන්නේ එහෙමයි. මොනම example එකක් ගන්නම්කෝ පුතේ. දැන් මෙන්න මෙහෙම කියනවා. මම එනකොට අම්මවත් උය හිටියා. ඔයා පන්ති ගිහිල්ලා ඔයා ක්ලාස් ගිහිල්ලා එනකොට පුතේ අම්මවත් උයමින් හිටියා. උය හිටියා. මං එනකොට තාත්තා ටීවී බලමින් හිටියා. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කරමින් සිටියා කියලා කියන්න තමයි පුතේ අපි past continuous tense එක ගන්නෙ. මොන බලන්නකෝ example එකක්. right? මම මේක ගන්නම්කෝ. අම්මා වත් උයමින් හිටියා. අම්මවත් උයමින් හිටියා. right? එතකොට පුතේ මේ ක්‍රියාව අතීතයේ සිදු වෙමින් තිබුණා. right? එතකොට something was happening then. ඒ කාලේ යම් කිසි ක්‍රියාවක් සිදු වෙමින් තිබුණා. අන්න ඒ දේ ගැන කතා කරන tense එක තමයි පුතේ අපි කියන්නේ past continuous tense එක කියලා. exam එකේ හැම වෙලාවම අපිට මේක ඕන වෙනවා. හරි? එතකොට අම්මවත් උයමින් හිටියා. තාත්තා ටීවී බල හිටියා. ඔයා මට කෝල් කරනකොට මම පාඩම් කර හිටියේ. එහෙම කියනෝනේ. පාඩම් කර හිටියා. අපි සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතේදී අපි මේ බස් වහන භාවිතා කරනවා පුතේ. right? මේ pattern එක අපි use කරනවා. right? එතකොට අන්න ඒ වගේ දේවල් තමයි පුතේ past continuous tense එකෙන් කතා කරන්නේ. හරි. past continuous tense එකක් හදාගන්න මෙහෙමයි පුතේ. right? මතකයිනේ ගිය සතියේ last week එකේ ඔන්න ඉස්සෙල්ලම ගන්නවා පුතේ subject එක. ඒ කියන්නේ subject එක. subject එක කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාව කරන කෙනා. right? ඊට පස්සේ මෙන්න මේ subject එක singular නම්. ඒ කියන්නේ ඒක වචන නම් අපි was කියලා භාවිතා කරනවා. right? was කියලා භාවිතා කරනවා. මේ subject එක plural නම්. ඒ කියන්නේ බහුවචන නම් අපි were කියලා භාවිතා කරනවා. right? ඊට පස්සේ පුතේ අපි ගන්නවා verb එක. we කියන්නේ verb එක. ඒ කියන්නේ ක්‍රියාපදේ. right? verb එක අරගෙන පුතේ මේ verb එකේ අගට ing form එක දාන්න.
ඊට පස්සේ අපි rest ඉදිරිය දාමු. මෙන්න මේ විදිහට තමයි අපි past continuous tense එකක් හදන්නේ. හරි. දැන් අපි බලමු අම්මවත් උයමින් හිටියා. අම්මවත් උයමින් හිටියා. දැන් කොහොමද මේක කියන්නේ? What is the subject? What is the subject? අම්මා. අපි ඉංග්‍රීසි වලින් කියනවා පුතේ mother කියලා. අම්මා mother. Right? Mother. Singular ද plural ද? Singular. ඒ කියන්නේ ඒක වචනයි. ඒක නිසා අපි භාවිතා කරනවා was කියන එක. Right? ඊට පස්සේ ක්‍රියාපදේ ගන්නවා verb එක ගන්නවා. මොකද උයමින්. උයමින් කියන්නේ උයනවා කියන එකනේ. එතකොට අපි කියනවා cook කියලා. Right? Cook. Cook. මේකට අපි use කරනවා ing form එක. එතකොට mother was cooking. ඉතුරු වෙනවා මොකද්ද? rest එක. but වලට අපි කියනවා price කියලා. ඔන්න හැදෙනවා පුතේ past continuous tense එක. අම්මා උයමින් හිටියා. Mother was cooking rice. Mother was cooking rice. හරි. මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ grammar book එකේ past continuous tense කියලා ලියාගෙන topic එක මෙන්න මෙහෙම ලියා ගන්න. past continuous tense එකක් past continuous tense එකක් භාවිතා කරන්නේ past continuous tense එකක් භාවිතා කරන්නේ අතීතයේ යම් කිසි ක්‍රියාවක් අතීතයේ යම් කිසි ක්‍රියාවක් සිදු වෙමින් පැවතුණු බව හැඟවීමටයි අතීතයේ යම් කිසි ක්‍රියාවක් සිදු වෙමින් පැවතුණු බව හැඟවීමටයි right හරි පුතේ ඔන්න එහෙනම් past continuous tense එක ඉස්සෙල්ලා පුතේ මෙන්න මේ formula එක දාලා කොට කරගන්න subject was were plus v plus ing plus rest ඊට පස්සේ පුතේ example එකක් දාගන්න අම්මවත් උයමින් හිටියා right ඒක english වලට හරවනකොට mother was cooking rice right පුතේ හරි දාගන්නකො මේක mother was cooking rice අම්මවත් උයමින් හිටියා right දැන් අපි tense එකක් ගත්තට පස්සේ උදේ tense එකේ present එක past එක future එක කොටස් තුනම කතා කරගෙන යනවා දැන් අපි last week එකේ කතා කරේ පුතේ present continuous tense එක ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් මේ මොහොතේ සිදු වෙමින් පවතිනවා කියන live සජීවීව කියන දේවල් දැන් අද අපි කතා කරන්නේ past continuous යම් කිසි ක්‍රියාවක් සිදු වෙමින් තිබුණා right එතකොට අපි ගන්නවා subject එක අරගෙන subject එක singular නම් was භාවිතා කරනවා subject එක plural නම් ඒ කියන්නේ බහුවචන නම් අපි verb භාවිතා කරනවා verb එක අරගෙන verb එකට ing form එක දාලා rest එක දානවා ඔන්න විදිහට තමයි පුතේ past continuous tense එකක් හදන්නේ හරි පුතේ අපි බලමු තව ටිකක් right අපි බලමු තව ටිකක් කොහොමද මේක ලියන්නේ කියලා right මේක දාලා කොටු කරගෙන පුතේ අම්මවත් උයමින් හිටියා mother was cooking rice හරි right අපි බලමු තව examples ටිකක් right තව example ටිකක් බලමු right හරි right හරි
මල්ලි ටීවී බලමින් හිටියා. මල්ලි ටීවී බලමින් හිටියා. next ළමයි cricket සෙල්ලම් කරමින් හිටියා. right මම පොතක් කියවමින් හිටියා. right පුතේ do it yourself කරන්න පුතේ ටක් ගාලා right do it yourself යම් කිසි ක්‍රියාවක් සිදු කරමින් හිටියා. subject එක was verb be plus ing plus rest. මල්ලි ටීවී බලමින් හිටියා. ළමයි ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. මම පොතක් කියවමින් හිටියා. right ඔන්න ඒක translate කරන්න පුතේ ටක් ගාලා ඉංග්‍රීසි වලට අපි ටියුට් එකට යනවා. ඊට කලින් අපි චුට්ටක් දැනගන්න ඕන. right අපි ඉංග්‍රීසි දැනගන්නකොට සිංහලත් එක්ක කොහොමද මේක මැච් කරන්න කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕන. ඊට පස්සේ අපිට step by step English paper එකට යන්න පුළුවන්. right එතකොට past continuous වලින් මොන වගේ ප්‍රශ්න එනවද කියලා අපිට ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන් පුතේ. right හරි. ටක් ගාලා translate කරන්න බලන්න. මල්ලි ටීවී බලමින් හිටියා. ළමයි ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. මම පොතක් කියවමින් හිටියා. අතීතයේ යම්කිසි ක්‍රියාවක් කරමින් තිබුණා. කරමින් හිටියා. right English වල tenses 12ක් තියෙනවනේ පුතේ. දැන් අපි last week එකේ අපි එක tense එකක් කරා. දැන් අද අපි මේ tense එක ඉවර කරනවා. ඉවර කළා අලුත් lesson එකක් මම පටන් ගන්නවා පුතේ. ඔගේ paper එකේ. right ඔගේ paper එකේ question number 3 වලට එන අලුත් lesson එකක්. right එතකොට ඒක it is very important අත්‍යවශ්‍යම එකක් පුතේ. right ඒකත් අපි අද දවසේ කතා කරනවා. අනිත් කාරණාව තමයි පුතේ right අපි දැන් ක්ලාස් එක පටන් ගන්න පුතේ 7ටනේ. right සමහර අය කියනවා සර් 9 දැන් 7 පටන් ගත්තොත් අපි 9ට තමයි ක්ලාස් එක ඉවර වෙන්නේ. එතකොට කියනවා අනේ සර් නිදිමතයි කියලා 9 වෙනකොට. right එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම ඩිසයිඩ් කරා පුතේ ක්ලාස් එක 6:00ට කරන්න. right එතකොට 6:00 8:00 right එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 6:00 8:00 right 30 minutes තියෙනවා පොඩි gap එකක් හදාගන්න පුළුවන්. right ඒක නිසා අපි next week class එක පුතේ 6:00ට කරමු. right 6:00ට class එක උන grade 10 එක. right පුතේ හරි. මල්ලි TV බලමින් හිටියා. right කොහොමද ගන්නෙ? subject එක ගන්නවා. subject එක singular නම් was ගන්නවා. subject එක plural නම් were ගන්නවා. verb එක නම් verb එකට ing form එක දාලා rest එක දාන්න. right මල්ලි මල්ලිට අපි කියනවා පුතේ brother. right brother singular නේ පුතේ. ඒක නිසා අපි was use කරනවා. mother was. බලමින් ඉන්නවා. බලමින් හිටියා. බලනවා. TV එකක් වගේ බලනකොට අපි කියනවා පුතේ watch කියලා. right watch. right මම ඉස්සරහට grade 10 වලටයි 11 වලටයි අත්‍යවශ්‍යම verb list එක වාට දාන්න. ඒ කියන්නේ දැන් verb කිව්වට පස්සේ පුතේ English වල verbs තියෙන ඕන තරම් 2000ක් 3000ක් ඕන තරම් තියෙනවා. දැන් වාට ප්‍රශ්නයක් තියෙනවා පුතේ. දැන් මම කොච්චර පාඩම් කර ගන්න ඕනද exam එකට යනකොට? right grade 10 ඉවර වෙනකොට මම English verbs කොච්චර පාඩම් කර ගන්න ඕන? O level exam එකට යනකොට English verbs කොච්චර පාඩම් කර ගන්න ඕනද? දැන් සමහරක් වෙලාවට අපිට අවශ්‍ය නැති verbs පාඩම් කරන්න. English word එකක් කියන්නේ අපි දැනගෙන ඉන්නේ කොහොමදයි? හැබැයි දැනගෙන ඉන්නවා කියලා අපිට ඔක්කොම ටික පාඩම් කරගන්න ටයිම් එකක් නැහැනේ. ඒක නිසා මගේ ළඟ තියෙනවා පුතේ grade 10 වලට
අත්‍යවශ්‍යම කරන verb list එක. right? අන්නේ verb list එක මම next week වලට දාන්නම් PDF එක. ඔයගේ print out එකක් අරගෙන තියාගන්න අපි verbs කියන lesson එක කරනකොට next week වලදී ඔයාලට ඒක order වෙනවා. right? හරි පුතේ. brother was watch කියන්නේ පුතේ බලනවා අපි මේකට ing form එකක් දානවා. එතකොට brother was watching මොනවාද බලන්නේ? TV. එන මල්ලි TV බලමින් හිටියා. brother was watching TV. ළමයි ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. ළමයි අපිට කියන්න පුළුවන් children නැත්නම් students කියලා කියන්නත් පුළුවන් පුතේ. children නැත්නම් students, right? children plural නේ පුතේ. ඒක නිසා අපි use කරනවා were කියන එක. එතකොට children were සෙල්ලම් කරනවා අපි කියනවා පුතේ play කියලා. මේකට ing form එකක් use කරනවා. එතකොට children were playing මොනවාද? cricket. CRICKET. දැන් මේ cricket කියන්නේ cricket වලටනේ. දැන් cricket වල වෙනම meaning එකක් තියෙනවා පුතේ. right? English වල lesson එකක් තියෙනවා පුතේ. අපි grade 9 වලට කතා කරනවා. homonyms කියලා. cricket වල තව meaning එකක් තියෙනවා. මොකක්ද? ඔය වැස්ස කාලේට එහෙම අහන්නව නේද සතෙක් පේන්නේ නැතුව. මහා අයියෙන්. කවුද? රැහැයියා. රැහැයියටත් අපි කියන්නේ පුතේ ක්‍රිකට් කියලා. මේ ස්පෙලිංස් මයි, මේ ප්‍රොනවුන්සියේෂන් මයි රැහැයියටත් කියනවා ක්‍රිකට් කියලා. ක්‍රිකට් වලටත් කියනවා ක්‍රිකට් කියලා. right? හරි. ඒක අමතක දැනගන්න කිව්වේ. right. මම පොතක් කියවමින් හිටියා. මම නම් පුතේ I singular නේ. ඒක නිසා was. right? එතකොට මම පොතක් කියවමින් හිටියා. I was reading a book. I was reading a book. මම පොතක් කියවමින් හිටියා. හරි පුතේ දාගන්නකෝ. මම පොතක් කියවමින් හිටියා. I was reading a book. I was reading a book. right? ඔන්න විදිහට තමයි පුතේ past continuous tense එකක් use කරන්නේ. හරි පුතේ. right. හරි. right. හරි. දැන් අපි යනවා පුතේ tute එක. ගන්නකො යාගේ tute එක. take your tute. right. Look at question number 12. Question number 12. දොළොස්වෙනි එක. Write 10 sentences in past continuous tense. Right? Write 10 sentences in past continuous tense. Right? ඔයාලට කියනවා පුතේ past continuous tense එකෙන් sentences 10ක් හදන්න කියලා. Right? ඒකට ඉඩ තියලා තියෙනවා ඔයාලට tute එකේම sentences 10. දැන් මම හැදුවා වගේ. I was reading a book. මම පොතක් කියවමින් හිටියා. මම ඉංග්‍රීසි උගන්වමින් හිටියා. I was teaching English. අපි cricket සෙල්ලම් කරමින් හිටියා. We were playing cricket. මහා හයියෙන් වහිමින් තිබුණා. It was raining heavily. right? තාත්තා වාහනය සෝදමින් හිටියා. Father was washing the vehicle. ඔන්න ඔය වගේ ඔයාලට පුළුවන් දැන් පුතේ subject එක අරගෙන subject එක singular නම් was, subject එක plural නම් were, verb එක අරගෙන ing form එක දාලා rest එක දාන්න. හරි පුතේ මේක homework එකක් question number 12 12 වෙනි එක. ඊට පස්සේ question number 12 එකේම පුතේ ඊට පස්සේ ඉඩ තියුවට පස්සේ ඊට පස්සේ question number 1 තියෙනවා පුතේ. මේකේ තියෙනවා you are working in a bank. right? You are finishing it. She is eating a chocolate. People are working hard. Farmers are cultivating tea in Sri Lanka. Amal is going to abroad. He is making a speech early in the morning. Children are getting up late. Malik is writing a novel called Village.
දැන් ඔයාට තියෙනවා පුතේ මේකේ ටොපික් එක දාලා මේ තියෙන්නේ පුතේ අපි last week එකේ කතා කරපු present continuous tense. last week එකේ join වෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අපේ last week එකේ lesson එක YouTube හරහා බලන්න පුළුවන් ඔයාලට. right? එතකොට present continuous tense එක දීලා කියනවා පුතේ ඔයාට මේ ටික past continuous වලට හරවන්න කියලා. right? මේ වගේ එකක් exam එකට එනවා question එකක් විදියට පුතේ. right? දැන් මෙතන තියෙන present continuous tense ටික ඔයා පුතේ past continuous tense එකට හරවන්න බලන්න. I give you 2 minutes විනාඩි දෙකක් දෙන්න අටක් ගාලා හරවන්න බලන්න. right? මම first පළවෙනි පහ මම board එකේ දාන්නම්. right? පාටක් ගාලා tute එක හාටක් තියෙනවනේ. right? ඒක නිසා ටක් ගාලා past continuous tense එකට හරවන්න බලන්න පුතේ. right? Present continuous කියන්නේ. right? හරි. පාටේ උත් එක කරන්න. Mark 4. හතරක් විතර ලියන්නම් පුතේ. People are working hard. right? හරි. මෙතකන් කරන්න බලන්න ඔයාලා. right? හරි. right? right? හරි පුතේ මම මේ first පළවෙනි හතර පොඩක් කරන්නම්ක බලන්න. ඔයාලට කියන්නේ පුතේ මේ present continuous tense එක past continuous tense එකට හරවන්න කියලා. හරි. මම question number 4 වලින් ඉඳන් ගන්නවා. People are working hard. People are working hard. මේ තියෙන්නේ පුතේ present continuous tense එක. අපි මේක past continuous tense එකට හරවන්න. එතකොට පුතේ past continuous tense එකට හරවනකොට එකම එක වෙනසයි වෙන්නේ. පොඩි change එකක් විතරයි වෙන්නේ. මෙන්න මෙතන තියෙන a කියන එක තියෙනව නේද පුතේ? ඒ කියන්නේ am is are. මෙතන තියෙන is එක තියෙනව නේද පුතේ? මේ a එක තියෙනව නේද? මේ එක්තනක් තියෙනවා. මෙන්න මේක past එකට හැරෙන එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ පුතේ am සහ is කියලා තිබ්බොත් present continuous tense එකේ ඔයා මේක was කරන්න ඕන. right? එතකොට a කියලා තිබ්බොත් ඔයා මේක were කියලා වෙනස් කරන්න ඕන, change කරන්න ඕන. මෙච්චරයි මෙතන වෙන්නේ පුතේ. right? මේ පොඩි දෙයක් විතරයි වෙන්නේ. is එකයි am එකයි තිබුණොත් ඔයා was කරනවා, a කියලා තිබුණොත් were කරනවා. අනිත් කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ පුතේ. right? ඔන්න ඔක තමයි පුතේ past continuous වලට යනකොට වෙන්නේ. එතකොට පුතේ people are working hard.
මේක past continuous වෙනවා පුතේ. people are තියෙන නිසා මම were use කරනවා. එතකොට people were working hard. People were working hard. Right? She is eating a chocolate. A chocolate එකක් කමින් ඉන්නවා. මට කියන්න ඕන පුතේ. A chocolate එකක් කමින් හිටියා. එතකොට අපි කියනවා පුතේ කොහොමද? She is තියෙන නිසා අපි use කරනවා was. එතකොට she was eating a chocolate. Eating a chocolate. She was eating a chocolate. Right? She was eating a chocolate. Hi. Next, ඊළඟ එක. You are finishing it. ඔයා ඒක ඉවර කරමින් ඉන්නේ. ඔයා ඒක අවසන් කරමින් ඉන්නේ. එතකොට අපි කියනවා පුතේ you are කියන නිසා you were finishing it. You were finishing it. ඔයා ඒක අවසන් කරමින් හිටියා. ඔයා ඒක අවසන් කරමින් හිටියා. Right? You were finishing it. Right? You are working in a bank. ඔයා වැඩ කරන්නේ බැංකුවක. මම කියනවා ඔයා වැඩ කරමින් හිටිය බැංකුවක. කොහොමද කියන්නේ? You were තියෙන නිසා පුතේ were use කරනවා. You were working in a bank. You were working in a bank. ඔන්න විදියට වෙනස් වෙනවා පුතේ. ඉතුරු ටික අපි බලමු check කරලා. Shall we check other questions? Right? Right? Number 5 කියනවා පුතේ farmers are cultivating tea in Sri Lanka. ඒ කියන්නේ ගොවීන් තේ වගා කරමින් ඉන්නවා ලංකාවේ. අපි කියන්න ඕන පුතේ ගොවීන් තේ වගා කරමින් හිටිය ලංකාවේ. කොහමද? Farmers were cultivating in Sri Lanka. ආවෙනුවට were කියන එක අපි use කරනවා. Number 6, Amal is going to abroad. Amal abroad කියන්නේ පුතේ පිට රට. Amal පිට රට යමින් ඉන්නවා. රට යමින් ඉන්නවා. ඒතකොට අපි කියනවා Amal was going to abroad. Amal was going to abroad. Number 7, he is making a speech early in the morning. ඔහු කතාවක් පවත්වමින් ඉන්නවා උදෑසන. ඒතකොට අපි කියනවා he was making a speech early in the morning. ඔහු කතාවක් පවත්වමින් හිටියා උදේ පාන්දර. Number 8, children are getting up late. ළමයි පරක් වෙලා නැගිටමින් ඉන්නවා. පරක් වෙලා නැගිටිනවා. Right? මේ දවස්වල වෙන දෙයක් නේ. ගෙදරනේ ඉන්නේ. එතකොට අපි කියනවා children were getting up late. The children were getting up late. Malik is writing a novel called Village. Malik is writing a novel. Malik ලියුමක් ලියමින් ඉන්නවා called Village. ඒ කියන්නේ village කියලා. ඒ කියන්නේ ගම කියලා කතාවක්. ලියමින් ඉන්නවා කියලා කියනවා. novel එකක්. Right? නව කතාවක්. එතකොට Malik was writing a novel called Village. ඔන්න විදිහට තමයි පුතේ answers ටික එන්නේ. හරි නම් හරි දාගන්න. Right? හරි පුතේ. Next අපි යමු ඊළඟ step එකට. දැන් හැම tense එකක් ගත්තට පස්සේ පුතේ හැම tense එකකම positive negative fractions කියලා කොටස් තියෙනවා. Right? දැන් අපි මේ කතා කරේ පුතේ tense එකක positive එක. Positive එක කියන්නේ ඇත යන ස්වරූපේ කියනවා කියලා කියනවා. හැම වෙලාවෙම ඒ වගේම තමයි පුතේ හැම tense එකකම negative කියලා form එකක් තියෙනවා. Negative එක කියලා කියන්නේ මොකක්ද? නැත යන ස්වරූපේ. ඒ කියන්නේ නෑ කියලා කියනවා. Right? නෑ කියලා කියනවා. හරි පුතේ. ලියා ගන්න topic එක making negative. Right? Making negative. Making negative. Making negative.
making negative හරි making කියන්නේ පුතේ සෑදීම negative එක කියන්නේ මොකද්ද නැත යන ස්වරූපේ මොන බලන්නකෝ I give an example number 1 පළවෙනි එක right number 1 I am working hard. I am working hard. මම මහන්සියලා වැඩ කරමින් ඉන්නවා. Number 2 she is එතන අපි wasනේ අතීතනේ she was making a cake මම මහන්සි වෙලා වැඩ කරමින් හිටියා she was making a cake ඇය කේක් එකක් හදමින් හිටියා තව එකක් කියනවා they were playing cricket on cricket සෙල්ලම් කරමින් හිටියා right දැන් ඔයාට කියනවා පුතේ මේක නෙගටිව් කරන්න කියලා right how to make negative කොහොමද නෙගටිව් එක හදන්නේ හොඳට මතක තියාගන්න පුතේ right sentence එකක් ගත්තට පස්සේ ඒ sentence එකේ helping verbs තියෙනවා නම් මොනවාද මේ helping verbs කියලා කියන්නේ am is are was were will be shall be been right am is are was were will be shall be මේ ටික තියෙනවා නම් අපි කියනවා මේ ටිකට helping verbs කියලා. ඒ කියන්නේ උපකාරක ක්‍රියාපද. හැම වෙලාවම අපි ඒ වගේ sentence එකක් negative කරනකොට අපි කරන්නේ am is are was were will be ළඟට අපි දානවා පුතේ not කියන පදය. right not කියන පදය. right එතකොට මේක negative වෙනවා පුතේ කොහොමද? I was තියෙන නිසා negative වෙනකොට was not ඕනනම් අපිට මේකයි කෙටි කරලා ලියන්න පුළුවන් contracted form එකක් විදිහට අපි කියනවා පුතේ short form එකක් විදිහට wasn't කියලා ලියන්නත් පුළුවන් right I wasn't working hard she was making a cake a cake එකක් හදමින් හිටියා a cake එකක් හදමින් හිටියේ නෑ එහෙම කියනවා කොහොමද කියන්නේ she ගන්නවා මේ was තියෙන්නේ පුතේ මේක helping verb එකක් මේක ළඟට අපි not කියන පදේ use කරනවා එතකොට she was not making a cake they were playing cricket on cricket සෙල්ලම් කරමින් හිටියා අපි මේක negative කරනවා පුතේ they were not playing cricket right හරි පුතේ මෙන්න මෙහෙම ලියා ගන්න past continuous tense එකක් negative කිරීමේදී negative කියන්නේ පුතේ නැත යන ස්වභාවය නෑ කියලා කියන්නේ right negative කිරීමේදී past continuous tense එකක් negative කිරීමේදී was සහ were අසලට not භාවිත කරයි was සහ were අසලට not භාවිත කරයි right හරි take it down ලියා ගන්න පුතේ මේක
හරි මම ආයේ කියන්න past continuous tense එකක් past continuous tense එකක් negative කිරීමේදී past continuous tense එකක් negative කිරීමේදී was සහ were අසලට not භාවිත කරයි. දැන් පුතේ මෙන්න මෙතනත් පුළුවන් අපිට ෂෝට් කරන්න contracted form එකක් දාන්න were not එක අපිට පුළුවන් පුතේ weren't WEREN apostrophe comma T මේ විදිහට ගන්න පුළුවන්. right හරි. finish නේ. හරි ගොඩක් අය finish. හරි මගේ පුතේ කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි මේ third day තුන්වෙනි දවස නේ. තුන්වෙනි දවස වෙනකොට අපි දැන් grammar ගොඩක් කියන්නේ lessons 3-4ක් විතර කරලා තියෙනවා නේ. ඒතර අදම join වෙච්ච කට්ටියට පහු වෙච්ච lessons ටික YouTube එක හරහා බලන්න පුළුවන්. ඔයාලට link එක එවෙනවා අකුර academy එකෙන් පුතේ. ඊට පස්සේ පුතේ තව සතියක් දෙකක් විතර ගියාට පස්සේ අපි papers උත් කරනවා. දැන් ගොඩක් අය අහලා තිබ්බ papers කරනවාද කියලා. අපි ඇත්තටම papers කරනවා අවුරුදු 10ක past papers 4 සැරයක් කරනවා පුතේ class එකේ. අපිට paper එක මම දෙනවා දීලා ගෙදරදී paper එක කරලා අපි paper එක discuss කරනවා. right මොකද දැන් අපි grade 10 වල අපිට exam තියෙනවනේ පුතේ ඉස්කෝලේ නේ. exam තියෙනවා. එතකොට අපි මේක ඉංග්‍රීසි කියන්නේ පුතේ ලැන්ග්වේජ් එකක් නේ. භාෂාවක් නේ. භාෂාවක් වුණාට අපිට වෙන්නේ මොකද්ද? paper එකක් එන්නේ. ඒ කියන්නේ අපේ paper qualification එක බලන්නේ. paper එකකට ඔයාට answer එකක් දෙන්න පුළුවන්ද කියලා. නේ? දෙන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට පුතේ අපි යන්නේ papers කරලා හුරු වෙන්න ඕන. practice වෙන්න ඕන papers කරා. ඊට පස්සේ ඔයාට English automatically පුළුවන් වෙනවා paper එකකට 6 marks එකක් ගන්න. right? ඒක නිසා අපි අනිවාර්යයෙන්ම papers කරනවා. තව සති 3ක් 3 weeks after 3 weeks or 4 right හතරකින් විතර පස්සේ අපි papers කරන්න පටන් ගන්නවා theory එක්කම right එතකොට ඔයාලට ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් right හරි පුතේ ඊට පස්සේ පුතේ tute එකේ question number 13 13 වෙනි ප්‍රශ්නේ question number 13 13 වෙනි ප්‍රශ්නේ make negative following sentences make negative following sentences මේ ඔක්කොම ටික negative කරන්න කියලා තියෙනවා there are 10 sentences now you have to make negative right do it yourself at your 5 minutes enough right විනාඩි 5ක් දෙන්න අත්කාර කරන්න බා question number 13 13 වෙනි ප්‍රශ්නේ පුතේ කරන්න ඕන question number 13 13 question number 13 13 වෙනි එක question number 13 right මේ ටියුට් එක පුතේ අදින් ඉවරයි right next week වලට ටියුට් එකක් මම දාන්නම් right next week වලට ටියුට් එකක් වාට හම්බෙයි ඒක ෆොටෝ කරගන්න lessons 4ක් විතර තියෙන paper එකක් මම දාන්නම්. ඒතකොට lessons 4ක් එක්ක past paper questions තියෙන paper එකකුත් ඒකත් එක්ක මම attach කරලා එවන්නම්. ඉතින් paper එකක් අපිට discuss කරන්න පුළුවන්. ඔයාලට time එකක් දීලා class එකේ කලින් time එකක් තියලා ඔයා ලියලා right time එකක් තියලා ඔයා ලියලා අපි class එක ඇතුලේ කතා කරමු right හරි
මොකද දැන් අපි ඔන්ලයින් නේ දැන් අපි හැම දෙයකටම හුරු වෙන්න ඕනනේ පුතේනේ දැන් අපි ක්ලාස් එකකට ගිහිල්ලා තමයි හුරු වෙලා ෆිසිකල් ක්ලාස් වල ඉඳලා තමයි හුරු වෙලා තියෙන්නේ දැන් අපි ඔන්ලයින් ක්ලාස් වලට තමයි හුරු වෙන්නේ right මොකද දැන් ඉස්සරහට දිගටම ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ නේ අපිට ෆිසිකල් ක්ලාස් එකකට ජොයින් වෙන්න බෑ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඒක නිසා මේක පුතේ අවංකව කරන්න right මේක අවංකව right නැත්තම් ඔයාට මේකෙන් ගොඩ යන්න අමාරුයි right ඉතින් මාස උගන්නනවනේ සර්ට මාව පේන්නේ මට සර් පේන්නාට සර්ට මාව පේන්නේ ඒක නිසා ඔන්න ඔය එක දැනක මෙහෙන් ලියාගෙන යන්න right එහෙම කරන්න එපා පුතේ right ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කියන්නේ පුතේ O level exam එක ජීවිතේ හැරවුම් ලක්ෂය හරිද පුතේ ජීවිතේ හැරවුම් දොස්තර වෙනවද කොන්දොස්තර වෙනවද right වෙන මොකක් හරි එකකට යනවද කියලා මං කියන්නේ කොන්දොස්තර කියන කෙනාව අපහසයට ලක් කරනවා නෙමෙයි පුතේ right එතකොට ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ ඒක එතකොට ඔයාට ඒකට තියෙන පුතේ තව අවුරුද්දයි මාස 6ක් වගේ කාලයක් දැන් grade 10 එක ඉවර වෙන්න තියෙන මාස 6ක් නේ එතකොට O level exam එකේ ඉංග්‍රීසි පේපර් එකයි පුතේ grade 10 වල එන ඉංග්‍රීසි පේපර් එකේ format එක දෙකම සමානයි දෙකම same එතකොට grade 10 වල ඉඳලම ඔය ඉංග්‍රීසි හදාගෙන ගියොත් පුතේ grade 11 වලට ගියාට පස්සේ ඉංග්‍රීසි ලොකු අමාරුවක් නැහැ තේරුණාද ඒක නිසා පුතේ දැම්ම ඉඳන් honest අවංකවම ඔයා මේ වැඩේ කරගෙන යන්න right හිතට එකඟව කරගෙන යන්න right ඉස්සරහට ඔයාට හොඳ තැනකට යන්න පුළුවන් ඒක නිසා අය අපි කවුරුවක් බලන්නේ හොයන්නේ right එහෙම කියලා මේ ලියාගෙන එහෙම එපා හරි ලස්සන grammar book එකක් මම කිව්වා පළවෙනි දවසේ ගන්න කියලා grammar book එක අරගෙන CR book එකක් අරගෙන ඒකේ ලස්සනට grammar ටික ලියාගෙන යන්න tute එකක් දෙනවා tute එකත් ලස්සනට එකතු කරගෙන අපි මේ ගමන හරි ලස්සනට යමු right එතකොට ඔයාගේ O level වලට ඉංග්‍රීසි වලට ඒකක් දාගන්න එක ලොකු දෙයක් නෙමෙයි පුතේ දැන් ඔයාලට පේපර්ස් කරනකොට තේරෙයි කොහොමද මේක වෙන්නේ කියලා දැන් මම කරපු grammar ටික ඔක්කොම පේපර්ස් එකකට දාලා මම ඔයාලට දෙනවා පේපර් එකක් කරන්න ඒ දෙන්නේ පුතේ grade 10 වලට ආපු past papers right grade 10 වලට ආපු past papers එතකොට ඒව කරන්න පුළුවන් කියලා ඔයාට දැනුනොත් right ඔයා හිතා ගන්න ඔයා grade 10 වල ඉංග්‍රීසි ටික පොඩ දාගත්ත කියලා right ඒක නිසා මේක හරි අවංකෙන් ලස්සනට කරගෙන යමු right හරි පුතේ make negative following sentences make negative මම පළවෙනි questions පහ විතරක් ලියන්නම් පුතේ right පළවෙනි questions පහ විතරක් ලියන්නම් he was reading a book 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 පොතක් කියවමින් හිටියා he was reading a book they were playing cricket they were playing cricket they were playing cricket number 3 Amal was looking at me Amal was looking at me right Amal was looking at me right hari පුතේ දැන් අපිට කියනවා මේක negative කරන්න කියලා right negative කරන්න how to make negative කොහොමද negative කරන්නේ මම කිව්වා was were තියෙන තැන් වලට not භාවිතා කරන්න not use කරන්න කියලා. එතකොට එච්චරයි කරන්න තියෙන්නේ අනිත් ටික එක විදියටමයි ලියන්නේ පුතේ. එතකොට he was reading a book ඔහු පොතක් කියවමින් හිටියා. එතකොට අපි කියනවා ඔහු පොතක් කියවමින් හිටියේ නෑ. he was not reading
a book. He was not reading a book. They were playing cricket on cricket sellam karamin hitiya on cricket sellam karamin hitiye ne. They were not on අපේ වාට short form එක ලියන්න පුළුවන් එක සැරේ ප්‍රශ්නයක් නෑ. They were not playing cricket. Right. Amal was looking at me. Amal මා දිහා බලාගෙන හිටියා. එතකොට අපි කියනවා Amal මා දිහා බලාගෙන හිටියේ නෑ. Amal was not looking at me. Right. On the first පළවෙනි තුන. Right? හරි. On the fourth one හතරවෙනි එක I was waiting for you. මම ඔයා එනකම් බලාගෙන හිටියා. I was waiting for you. මම ඔයා එනකම් බලාගෙන හිටියේ නෑ. I was not waiting for you. I was not waiting for you. Number 5. The principal was addressing the meeting. The principal was addressing the meeting. විදුහල්පතිතුමා රැස්වීම අමතමින් හිටියා. විදුහල්පතිතුමා රැස්වීම අමතමින් හිටියේ නෑ. අපි කියනවා the principal was not addressing the meeting. The principal was not addressing the meeting. 6. හයවෙනි එක. People were working without safety helmet. People were working without safety helmet. මිනිස්සු safety helmet ආරක්ෂිත හිස්වැසුම් භාවිතා කරමින් නැතුව වැඩ කරමින් හිටියා. without කියන්නේ නොමැතිව වැඩ කරමින් හිටියා. negative කරනවා පුතේ. People were not working without safety helmet. 7. I was expecting results. I was expecting අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් මම ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටියා. I was not expecting results. 8. Mother was cooking in the kitchen. Amma බත් උයමින් හිටියා කුස්සියේ. Mother was not cooking in the kitchen. My friends were planning a trip. My friends were planning a trip. මගේ යාළුවෝ trip එකක් plan කරා, සැලසුම් කරා, සංවිධානය කරා. එතකොට කියනවා my friends were not planning a trip. Last one. The bus was coming to the town. Bus එක town එකට එමින් තිබුණා. The bus was not coming to the town. The bus was not coming to the town. Right පුතේ. හරි. ඔන්න විදියට තමයි negative එකක් හැදෙන්නේ. ඔන්න මම next ඊළඟ step එකට යනවා පුතේ. Right? ඊළඟ step එකට යනවා. Right? හරි. Step by step යන්න ඕනේ. Right? හරි. දැන් මං කියවනේ පුතේ හැම එකකම positive එකක් තියෙනවා, negative එකක් තියෙනවා. ඊළඟට තියෙන්නේ මොකක්ද එයා? Fraction එකක් නේ. හැම දෙයකම ධනාත්මක දෙයක්ත් තියෙනවා, ඍණාත්මකක් තියෙනවා, ප්‍රශ්නක් තියෙනවා නේ. නේ? අපි exam එක කියන්නේ තනිකර ප්‍රශ්නයක් නේ පුතේ. නේ? තනිකර ප්‍රශ්නයක්. right? මේ ප්‍රශ්නෙට solutions තමයි අපි හොයන්නේ. ජීවිතෙත් එහෙමනේ. අපිට කොච්චර ප්‍රශ්න එනවද දවසකට? නේ? ඒ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි අපිට ජීවිතය කියන්නේ. right? ඔයා දන්නවද මෙන්න මේ word දෙක? නිකන් trust, believe. Trust and believe. What is the meaning? Trust and believe. Trust කියලා කියන්නේ පුතේ විශ්වාස කරනවා. right? believe කියලා කියන්නේ ඒත් විශ්වාස කරනවා. trust කියන්නේ පුතේ විශ්වාස කරනවා. believe කියන්නේ විශ්වාස කරනවා. එතකොට පුතේ මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් English කියලා කිව්වේ මම අර දවසක් කිව්වා වගේ visualization එකක් නේ. සිතෙහි චිත්‍ර රූප මවනවා. right? හිතන්නකො මෙන්න මේ එකක්. දැන් අපි order එකක් දෙනවා නම් ඉංග්‍රීසි වාක්‍යයක් හදාන්න පුතේ subject එක verb එක rest එක මෙන්න මේ order එකට දාලා තමයි හදන්න ඕනේ. හැබැයි පුතේ ගොඩක් අය කියපු නැති ගුරුවරු කියන්නේ නැති රහසක් තියෙනවා. මොකද visualization එකක් කියනවානේ.
දැන් අන්න පුතේ වෙන සබ්ජෙක්ට් එක වෙන්න verb එක වෙන rest එක සබ්ජෙක්ට් එක දාන්න ක්‍රියාපදේ දාන්න ඉතුරු දාන්න. එහෙම කියලා. දැන් මෙහෙම කිව්වොත් ළමෙක් පාර පනිනවා. ළමෙක් පාර පනිනවා. පනිනවා කියනකොට කොහොමද? jump නේ. jump. එතකොට a child jumped the road. එහෙම කියනවද? පාර පනිනවා. එහෙම කියන්නේ නෑනේ. අපි කියන්නේ කොහොමද? ළමෙක් පාර පනිනවා කියලා කියනකොට අපි කියනවා cross කියලා. පාර පනිනවට අපි කියනවා cross කියලා. දැන් jump කියන්නේ පනිනවා. cross කියන්නේ පනින. හැබැයි ඒ අපේ කතනේනේ. එතකොට දැන් ඔයාට මම කියනවා ළමෙක් පාර පනිනවා. ඔයාගේ ඔළුවට, ඔයාගේ මනසට චිත්ත රූපයක් වෙනව නේද? මම කියනවා ළමෙක් පාර පනිනවා. අන්න ළමෙක් පාර පනිනවා. දැන් ඔයාගේ හිතේ චිත්ත රූපයක් වෙන ළමෙක් මෙහෙම වෙනවා අන පාර ළඟින් මෙහෙම උඩින් එහා පැත්තට කරනවා. එහෙම චිත්ත රූපයක් වෙනවද? නෑනේ. මොකද මේ චිත්ත රූපය? ඔන්න ළමෙක් වෙනවා පාර මාරු වෙලා. හැබැයි ළමෙක් පාර පනිනවා කියලා තමයි අපි කියන්නේ. කිව්වට මැවෙන්නේ මොකද්ද? මැවෙන රූපේ තමයි පුතේ ඉංග්‍රීසි වලින් ලියන්නේ. ඔන්න ඕකට තමයි visualization කියලා කියන්නේ. එතකොට පාර මාරු වෙනවට අපි කියන්නේ පුතේ cross කියලා. cross. එතකොට a boy crossed the road. පාර මාරු. දැන් එතකොට ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මෙතෙන්ට මේ jump දැම්මේ නැත්තේ? ඇයි මෙතෙන්ට cross දැම්මේ? එහෙම ප්‍රශ්න එනෝනේ. ඒකට හේතුව තමයි පුතේ මොකද්ද? visualization එක. සිතේ චිත්ත රූප මෝඩේ. ඔන්න ඔය ability එක ගත්තොත් පුතේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක ඕනම කෙනෙක්ට අල්ල ගන්න පුළුවන්. තේරුණාද? ඔන්න ඕකට තමයි මම ඔයාව රෙඩි කරන්නේ. ඔකට රෙඩි කරන්න මාස 2ක් විතර යනවා. එතකොට පුතේ ඔයාට හිතට එන ඕනම දෙයක් ඉංග්‍රීසි වලට හරව ගන්න පුළුවන්. right? ඔන්න ඕක තමයි කරන්න හදන්නේ. හරි පුතේ. මෙන්න මෙතන trust එකයි believe එකයි කියලා කියන්නේ මොකක්ද? right? trust කියලා අපි භාවිතා කරන්නේ පුතේ අපි දෙයක් විශ්වාස කරනවානේ. ඒ විශ්වාස කරන දේ පුතේ වැඩියෙන්ම විශ්වාස කරනවා නම් ගොඩක්ම විශ්වාස කරනවා නම් අපි ඒකට කියන්නේ trust කියලා. මේ දෙකම verbs. අපි විශ්වාස කරනවා. ඒ සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා. අඩුවෙන් විශ්වාස කරන දෙයකට අපි කියන්නේ believe කියලා. right? එතකොට ඔයාගේ අම්මයි තාත්තයි ඒවා කොච්චර විශ්වාස කරනවද? ඔය අම්මයි තාත්තයි ඒවා උඩරින් විශ්වාස කරනවනේ නේ? එතකොට ඒ මොකද ඒ තියෙන්නේ ඔයාගේ? trust එකක් තියෙන්නේ. parents ලා ගැන දෙමව්පියෝ ගැන තියෙන trust එකක්. ඔයා මෙන්න මෙහෙම කියනවා. මම සර්ගේ වචනේ විශ්වාස කරන්න. ඔයා කියනවා මම. හරි? ඔයා කියනවා මට මම සර්ගේ වචනේ විශ්වාස කරන්නම් කියලා. එහෙම කියනෝනේ. මේ සර්ව ඔයා දකින්නේ පුතේ Zoom එකකින් නේ. ඔයා ෆිසිකලි දැකලා තියෙනවද මාව? නෑ මාව ෆිසිකලි දැකලා නෑ. තාම ඔයාට ෂුවර් එකක් නෑ. සර් ෂුවර්. සර් ඇත්තටම මේ වැඩේ කරයිද කියලා. නේ? Zoom එකෙන් මේ වැඩේ මේ කියන දේවල් කරයිද කියලා. සර් මාර පොර ටොක් දෙනවා. මේ වැඩේ කරයිද සර්? ඒකට විශ්වාස නෑ. එහෙනම් ඔයා නිකමට මට කියනවා මට සර්ගේ වචනේ විශ්වාසයි. ඒ විශ්වාසය මොකද්ද පුතේ? අම්මා තාත්තත් එක්ක තියෙන විශ්වාසය තරම් වාගේ හිතේ හැදිච්ච විශ්වාසයක්ද? නෑනේ. එහෙනම් පුතේ ඒකට අපි කියන්නේ believe එකක් කියලා. අම්මා තාත්තට වැඩිය අඩුයි. right? ඔන්න ඒ දෙකේ වෙනස. එතකොට sentence එකක දානකොට චුට්ටක් හිතන්න ඕනේ. trust එකයි believe එකයි දෙකම පුතේ විශ්වාස කරනවා. විශ්වාස කරනවා. හැබැයි මේක වැඩි ඉහළින්ම විශ්වාස කරනවා. මේක පුතේ සාමාන්‍ය. අඩුවෙන් සාමාන්‍යයෙන් වචනේ ටික මම ආ විශ්වාස කරන්න නෙවෙයි. right? එහෙම කියලා කියනවනේ. කියන්නේ විශ්වාසක් නැහැ. එකක් අවිශ්වාසයි. ඒ වගේ වෙලාවට අපි යූස් කරන්නේ පුතේ believe කියන එක. right? ඔන්නෝම තියෙනවා ඉංග්‍රීසි වල පුතේ verbs දෙකක් තියෙනවා. හැබැයි meaning එක එකයි පෙනුනේ. හැබැයි ඒ different meaning. right? කොහොමද දේවල් තියෙනවා. මම ඉස්සරහට කතා කරන්නම්. හරි පුතේ. ඔන්න මම past continuous tense එකේ ඉස්සරහ next step එක last එකට යනවා. හරි. making traction.
making traction. Making traction. Making traction. Making කියන්නේ පුතේ හදනවනේ. Making කියන්නේ හදනවා. Traction එකක් කියන්නේ මොකද්ද? ප්‍රශ්නයක්. ඔන්න past continuous tense එකේ ප්‍රශ්නයක් හදන හැටි තමයි පුතේ අපි මේ කතා කරන්නේ. හරි. ඔන්න බලන්න look at this board. බලන්නකෝ මේක. මම මෙහෙම කියනවා. right? මම කියනවා mother was sleeping. අම්ම නිදාගෙන හිටියා. අම්ම නිදාගෙන හිටියා. නිදාගනිමින් හිටියා. තව එකක් කියමුකෝ. They were reading books. They were reading books. ඔවුන් පොත් කියවමින් හිටියා. ඔවුන් පොත් කියවමින් හිටියා. දැන් මට අහන්න ඕන පුතේ අම්ම නිදාගනිමින් හිටියද? අම්ම නිදාගනිමින් හිටියද? එයාලා පොත් පාඩම් කර හිටියද කියලා අහන්න ඕන. question එක. right? දැන් සාමාන්‍යයෙන් මේ past continuous එක කියන්නේ පුතේ අර කේලම් කියන එකක් නේ. කේලම් කියන්නේ past continuous tense එකේ. right? හිතන්නකෝ මෙන්න මේ එකක්. ඔන්න විශේෂයෙන්ම මේක ගෑනු ළමයින්ට තමයි ඕන වෙන්නේ. මොකද්ද? right? ඔන්න හිතන්නකෝ මෙහෙම ඔන්න පාරේ ඔයා බස් එකෙන් හරි බැහැලා පාරේ ඉන්නකොට ඔන්න කාත් එක්ක හරි ඔයා කතා කර ඉන්නවා. හිතන්න ගෑනු ළමයි පිළි ළමයෙක් එක්ක කතා කරගෙන ඉන්නවා. පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් එක්ක කතා කර ඉන්නවා. මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් මම මේ කියන්නේ. හරිද? ඔය ගම්වල ඉන්නවනේ රොයිටර්ස්ලා නේ? නිවුස් වලටත් වැඩිය නේ රොයිටර්ස්ලා ඉන්නවනේ ගම්වල හැම ගමකම වගේ. නේ? හැම ටවුන් එකකමත් ඉන්නවා. ඔන්න ඔයා එන්න කලින් එයා ඇවිල්ලා ඔයාගේ අම්මට හරි තාත්තට කියනවා අන්න ඔයාගේ පුතා පිරිමි ළමයෙක් එක්ක කතා කර හිටියා. අන්න ඔයාගේ දුව ගෑනු ළමයෙක් දුව පිරිමි ළමයෙක් එක්ක කතා කර හිටියා. එහෙම කියනවනේ. කතා කර හිටියා. යම්කිසි ක්‍රියාවක් කරමින් හිටියා. right? අන්න මොකෙන්ද ඒ කියන්නේ? past continuous එකකින්. right? continuous එක past අතීතයෙන් කියන්නේ. එයා ඇවිල්ලා කියනවා මෙන්න මෙයා මෙන්න මේ දේ කර හිටියා. right? ඔය කේලම් කියන්නේ gossip කියන භාවිතා කරනවා මේ past continuous tense එක. හරි. දැන් මෙතන කරන්නේ ප්‍රශ්නයක් අහනවා. අම්ම නිදාගෙනමින් හිටියද? මම එනකොට මල්ලි ටීවී බල හිටියද? කියලා අහනවා ඔයාගෙන්. මොකක්ද? මේ අහන්නේ gossip එකක් කේලමක් අහන්නේ. right? එතකොට කොහොමද අහන්නේ? එයාලා පොත් කියව හිටියද මං එනකොට? කියලා අහනවා. right? එතකොට past continuous tense එකක් පුතේ question එකට හරවනකොට අපි කරන්නේ මොකද්ද? helping verb එක. ඒ කියන්නේ past continuous tense එකේ තියෙන helping verb එක තමයි පුතේ was have. මේක අරගෙන එනවා in front of the sentence. sentence එකේ මුලට. හරි පුතේ. එතකොට මොකද වෙන්නේ? was එක මුලට ගන්නවා. simple තියෙන්නේ capital වෙන්න ඕන sentence එකක් පටන් ගන්නකොට was. mother simple වෙනවා. එතකොට was mother sleeping. was mother sleeping. අම්ම නිදාගනිමින් හිටියද? ප්‍රශ්නයක් නිසා අපේ question mark එකක් දාන්න. They were reading books. ඔවුන් පොත් කියවමින් හිටියා. ඔවුන් පොත් කියවමින් හිටියද? they gain of the front එකට. එතකොට were they වදේ නෙමෙයි were they නේ? ඒක simple වෙනවා. were they reading books? right. ඔන්න ඔය විදිහට තමයි වෙනස් වෙන්නේ. හරි පුතේ මෙන්න මෙහෙම ලියාගමු. past continuous tense එකක් past continuous tense එකක් question කිරීමේදී
past continuous tense එකක් question කිරීමේදී was සහ were මුලට පැමිණේ was සහ were මුලට පැමිණේ again ආයසරයක් වෙනවා past continuous tense එකක් question කිරීමේදී was සහ were මුලට පැමිණේ right හරි හක් ගාලා දාගන්නකෝ right පුතේ right cute එකේ fraction number 14 14 fraction number 14 right එයාගේ ඉවර අය 14 14 fraction number 14 14 කරන් බලන්න make questions following sentences make questions following sentences right right mom පළවෙනි sentences තුන ලියලා questions කරන්න ඔයාලා ටික කරන්න on board එකේ ඉගෙනකම් ආයතන ටික කරන්න on next ඉතුරු ටික apply කරන්න right හරි right 14 වෙනි එක right number 1 පළවෙනි එක villagers were harvesting crops villagers were harvesting crops harvesting crops number 2 she was making a cake she was making a cake right මම මේ sentences දෙක විතරක් කොට කියලා දෙන්නම් ඒතකොට ටික හදන්න පුළුවන් නේද නේ right හරි right you can do it villagers were harvesting crops villagers කියන්නේ පුතේ ගැමියන් ගම්මු ගමේ අය were harvesting harvest කියන්නේ නෙලනවා අස්වැන්නක් නෙලනවා crops කියන්නේ දාන්නේ කියන්නේ ගැමියන් අස්වැන්න නෙලමින් හිටියා එතකොට fraction එක අහන්න ඕන
අස්වැන්න නෙළමින් හිටියද දොරහනවා අපි the villagers harvesting crops ප්‍රශ්නයක් නිසා question mark එක අනිවාර්යෙන් තියෙන්න ඕන නැත්නම් exam එකේ marks හම්බෙන්නේ නැහැ ඔයාලට she was making a cake එකක් හදමින් හිටියා was she making a cake was she making a cake right ඔය විදිහට අනිත් එකත් කරන්න බලන්න right ඊළඟට තියෙන පුතේ players were playing football in the evening right players were playing football in the evening players කියන්නේ ක්‍රීඩකයින් playing ක්‍රීඩා කරමින් හිටියා football හැන්දෑවේ Amal was reading a novel Amal පොතක් කියවමින් හිටියා නව කතාවක් කියවමින් හිටියා the baby was sleeping බබා නිදාගෙන හිටියා father was washing his old car තාත්තයාගේ පරණ කාර් එක සෝදමින් හිටියා we were watching TV අපි TV බලමින් හිටියා my grandfather was planting a plant කැලයක් හිටවමින් හිටියා right එතකොට වෙන්න ඕන මෙහෙමයි පුතේ question number 3 වලින් නම් මම කියාගෙන යන්නම් were players were කියන එක මුලට එනවා එතකොට were players playing football in the evening were players playing football in the evening Amal was reading a novel was මුලට යනවා front එකට යනවා was Amal reading a novel the baby was sleeping was the baby sleeping හැම එකටම question marks එන්න ඕනේ father was washing his old car was father washing his old car we were watching TV were we watching TV my grandfather was planting a plant පැලයක් හිටවමින් හිටියා was my grandfather planting a plant right ඔන්න විදිහට තමයි එන්නේ was එක මුලට දාලා right today ඔන්න එහෙනම් past continuous කියන එකත් අද දවසෙන් අපි lesson එක ඉවර කරා right ඒකත් ඉවරයි. ඒතකොට present continuous last week එකේ කරා past continuous tense එකක් හදන හැටි ඒක negative කරන හැටි ඒක corrections කරන හැටි අපි කතා කරා. right එතකොට පුතේ ඉස්සරහට අපි ඔගේ papers වල past papers වල ආපු ප්‍රශ්න ටික කතා කරනවා පුතේ තව සති දෙකක් තුනක් විතර ගියාට පස්සේ ඊට පස්සේ අපි අද දවසේ අලුත් තව lesson එකක් පටන් ගමු පුතේ. මේකත් ගොඩක් වැදගත් lesson එකක්. right English වලදී ගොඩක් වැදගත් lesson එකක්. දැන් English වල තියෙනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. right English ඉගෙන ගන්නවා නම් පුතේ ඔයාලා 8 part of speech කියලා කොටසක් තියෙනවා English වල. 8 part of speech. 8 part. 8 part. 8 කියන්නේ 8යිනේ පුතේ. 8 part of 8 part of speech. ඒ කියන්නේ කතනේ කොටස් 8ක් තියෙනවා පුතේ. right කතනේ කොටස් 8ක්. එතකොට මේ part 8ම part කියන්නේ කැලිනේ කොටස්. එතකොට මේ කොටස් 8 දැනගන්න ඕන. ඒ වගේම තමයි මේ past ටික in order එකට කොහොමද English sentence එකක් හදනකොට කොහොමද මේකේ පිළිවෙල order එක මොකක්ද කියලා ඔයා දැනගන්න ඕන. right අපි ඒක ඉස්සරහට කතා කරනවා. right after 2 months right මාස දෙකක් විතර ගියාට පස්සේ කතා කරනවා. මෙන්න මේ 8 part of speech එකේ order එක හරියට හදාගන්න පුළුවන් කියන්නේ ඔයාට English පුළුවන්. දැන් ඔයාට වෙලා තියෙන්නේ English words දන්නවා වචන දන්නවා මේ part 8 balance කරගන්න බෑ. order එකට පිළිවෙලකට හදාගන්න තාම තේරෙන්නේ නැහැ. අන්න එහෙම තේරෙන්නේ නැති වුණාට පස්සේ තමයි පුතේ English බැරි සහ English අමාරු. right ඉතින් අපි හදන්නේ විශේෂයෙන්ම මම කියලා දෙන්න හදන්නේ මෙන්න මේ part 8 order එකට කොහොමද හදාගන්නේ
order එකට හදා ගන්න පුළුවන් method එක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට English පුළුවන්. right? එතකොට මේ සැරේම O level exam එක ලියා ගන්න පුළුවන්. තාම මාස 3ක් 4ක් විතර ගිහිල්ලා මේක ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ ඉක්ක ටික කරලා පස්සේ ඔයාලට මේ සැරේම O level exam එක ලියා ගන්න පුළුවන් පුතේ. හරි? අපි මේක තමයි කතා කරන්නේ. අන්න 8 part of speech වල තියෙන එකක් තමයි දැන් මේ කතා කරන්න හදන්නේ. right? 8 part of speech වල තියෙන එක part එකක් ගැන තමයි කතා කරන්න හදන්නේ. මම අද ටිකක් කියලා දෙන්නම්. next week අපි මේකේ සම්පූර්ණ lesson එක කතා කරලා කොහොමද exam එකට මේ වැවිලා තියෙන්නේ කියලා අපි කතා කරමු. right පුතේ ලියා ගන්න topic එක adverb ඔන්න 8 part of speech වල තියෙන එක part එකක්. right? එක part එකක්. adverb. right? හරි. දැන් ඔයාලා දන්නෝනේ verb නේ? verb එකක් කියන්නේ මොකද්ද? ක්‍රියාපදයක් නේ? ක්‍රියාපදයක්. verb එකක් කියන්නේ ක්‍රියාපදයක්. run, speak, cook, teach, learn, swim, sleep, work, walk, like that. There are a lot of verbs in English. Right? Adverb. Right? අපි කියන්නේ මොකද? add එකක් වෙන්න එපා කියනෝනේ. add දාන්න එපා. add එකක් වෙන්න එපා. මේ add දාන්න එපා මෙතන. එහෙම කියලා කියනෝ නේද? adverb. right? add එකක් වෙනවා කියන්නේ මොකද්ද? ඔක් කැපිලා පේන්න හදනවා. මෙතන add එකක් වෙන්න එපා. එහෙම කියන්නේ නේ. කියනවනේ. කියන්නේ මෙතන කැපිලා පේන්න එපා. කැපිලා පේන්න හදන්න එපා. එහෙම නෙවෙයි කියන්නේ. its meaning. ඒකේ meaning එක ඒකනේ. එතකොට verb එකක් කියන්නේ පුතේ ක්‍රියාපදයනේ. ක්‍රියාපදේ add එකක් වෙන්න හදනවා මෙතන. කැපිලා පේන්න හදනවා. right? ඒ කියන්නේ මොකද්ද? ක්‍රියාපදේ කැපිලා පේනවා. විශේෂ වෙනවා. විශේෂ වෙන්න හදනවා යා මෙතන ඉඳන්. එහෙනම් පුතේ adverb එකක් කියලා කියන්නේ මොකක්ද? ක්‍රියා විශේෂණ පද. ක්‍රියා විශේෂණ පද. right? ඔන්න මතක් තියාගන්න ක්‍රමයක් කිව්වා. ක්‍රියා විශේෂණ පද. adverb එකක් කියන්නේ පුතේ ක්‍රියා විශේෂණ පද. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි සාමාන්‍ය විදිහට කියමුකෝ. add එකක් වෙන්න හදනවා. ඒ කියන්නේ මොකද? ක්‍රියාපදයක් විස්තර කරන පදයකට තමයි අපි කියන්නේ පුතේ adverb එකක් කියලා. describe it or modify a verb. ක්‍රියාපදයක් describe කරනවා, විශේෂ කරනවා, නැත්නම් modify කරනවා, අලංකාර කරනවා, ලස්සන කරනවා. මෙන්න මේකට අපි කියනවා පුතේ adverb එකක් කියලා. හරි පුතේ මෙන්න මෙහෙම ලියා ගන්න. adverb එකක් යනු ක්‍රියා විශේෂණ පදයකි. adverb එකක් යනු ක්‍රියා විශේෂණ පදයකි. ක්‍රියා විශේෂණ පදයකි. එනම් ක්‍රියාපදයක් විස්තර කරන පදයකි. ක්‍රියාපදයක් විස්තර කරන පදයකි. right? English වලින් ලියා ගන්න ඕන අපුතේ ලියා ගන්න. The adverb is describe or modify a verb. describe or modify a verb. විශේෂ කරනවා නැත්නම් අලංකාර කරනවා. modify කරනවා කියලා අපි කියනවා. right? describe or modify a verb. විස්තර කරන පදයක්. නැත්නම් ලස්සන කරන පදයක්. මොකද මේ ලස්සන කරන්නේ? ක්‍රියාපදේ තමයි ලස්සන කරන්නේ. මේකත් දාගන්න. describe or modify a verb. ක්‍රියාපදයක් විස්තර කරන සහ අලංකාර කරන පදයක් තමයි adverb එකක් කියලා
කියන්නේ. Right. හරි. Describe or modify a verb. Right. හරි. හරි. දැන් අපි ගමුකෝ verb එකක්. Right. Learn. verb එකක්. learn කියන්නේ පුතේ ඉගෙන ගන්නවා. නේ? ඉගෙන ගන්නවා. I learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද? ඉගෙන ගන්න විදිය තමයි කියන්න ඕන පුතේ. ඔන්න adverb එකක් කියන්නේ ඒක. ඉගෙන ගන්න කොහොමද? මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හොඳින්. එහෙම කියන්න පුළුවන් නේ? මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හොඳින්. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හරි ලේසියෙන්. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා අමාරුවෙන්. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කම්මැලි කමින්. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න හරි ප්‍රබෝධයෙන්. right? ඒ කියන්නේ මේ verb එක විස්තර කරනව නේද? ක්‍රියාපදේ විස්තර කරනව නේද? කොහොමද මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා කියනව නේද? right. එතකොට මම කියනවා මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා learn කොහොමද? හොඳින්. will. learn will. එතකොට පුතේ will කියන්නේ මොකද්ද? adverb එකක්. ක්‍රියා විශේෂණ පදයක්. right? මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හරි ලේසියෙන්, හරි පහසුවෙන්. මම කියනවා easily. easily. හරි පහසුවෙන්. easily. right? මම මහන්සියෙන් ඉගෙන ගන්නවා. I learn hard. hard. එතකොට බලන්නකො මේ verb එක මේ ක්‍රියාපදේ modify කරනවා. ලස්සන කරනවා. නැත්නම් විශේෂ කරලා දක්වනවා. right? මෙන්න මේකට අපි කියනවා පුතේ adverb එකක් කියලා. අනිත් එක තමයි grammar point එක මේක මොකක්ද දන්නවද? හැම වෙලාවෙම අපි adverb එකක් use කරන්නේ after the verb. ක්‍රියාපදයකට පසුව තමයි adverb එකක් භාවිතා කරන්නේ. හරි පුතේ? මෙන්න මේ example එක දාගන්නකො. learn well. well කියන්නේ හොඳින්. easily පහසුවෙන්. hard මහන්සියෙන්. මහන්සියෙන්. right. මහන්සියෙන්. right. example එක දාගන්නකො. learn well ඉගෙන ගන්නවා හොඳින්. learn easily ඉගෙන ගන්නවා පහසුවෙන්. නැත්නම් ලේසියෙන්. learn hard ඉගෙන ගන්නවා මහන්සියෙන්. right? ඉගෙන ගන්නවා මහන්සියෙන්. right. right. I give another example. When example එකක් දෙන්නම්කෝ බලන්න. learn well, learn easily, learn hard. right. හරි. right. තව verb එකක් ගමු. මම ගන්න verb එකක් speak කියලා. speak. right? speak. speak කියන්නේ පුතේ කතා කරනවා. I speak English. මම ඉංග්‍රීසි කතා කරනවා. speak. කොහොමද කතා කරන්න පුළුවන් මට? මට කොහොමද කතා කරන්න පුළුවන්? I speak මට චතුරව කතා කරන්න පුළුවන්. fluently. ඒ කියන්නේ හොඳින් කතා කරන්න පුළුවන්. හොඳින් කතා කරන්න පුළුවන්. මට කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි චුට්ට නැත්නම් ටික. අපි කියනවා little by little.
little by little, little by little, ටික ටික. මට ඉංග්‍රීසි වේගෙන් කතා කරන්න පුළුවන්. I can speak fast. මට හරි හෙමින් තමයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒ කියනවා slowly, හෙමිහිට, slowly. එහෙනම් පුතේ ඔන්න මේ verb එක අපි විශේෂ කරලා දක්වලා තියෙනවා කොහමද? fluently, චතුර ලෙස, little by little, ටික ටික, චුට්ට චුට්ට, fast, වේගයෙන්, slowly, හෙමිහිට. right. මේ example එකක් දාගන්නකො. right. Finish. Speak fluently, little by little, fast, slowly. Fast, slowly. Right? Hi. Right. Hi. මම දැන් adverb list එකක් දෙන්නම් පුතේ. මේ list එක next week වෙනකොට පාඩම් කරගන්න. Right? grade 10 වලට order වෙන list එකක්. right? Qt එකේම තියෙන ටික මම දෙන්නම්. ඒකේ meaning ටික මම දෙන්නම්. සමහරක් ඒවා meaning දන්නේ නැතුව ඇතිනේ. right? හරි. මේ list එක දාගමුකෝ. heart, fluently, immediately. මේ list එකක් මම ඉස්සරහට දෙන්නම් පුතේ. right? හරි. warmly, slowly, angrily, right? Angrily, fiercely, greedily, hungrily, patiently, proudly. right? Qt එකේ තියෙන set එකමයි දුන්නේ. right? ඔය set එක දාගන්න මම සිංහල meaning එක දෙන්නම්. right?
right today, right? අපි next week පුතේ class එක 6:00ට තමයි කරන්නේ, right? 7 නෙමෙයි 6:30 6:30ට තමයි class එක පටන් ගන්නෙ. අපි next week ඉඳලා right මොකද ගොඩක් අය කියලා තිබ්බා 6:00ට class එක කරමු sir මේ එහෙම කියලා. ගොඩක් අය ඒක නිසා අපි 6:30 කරමු class එක next week ඉඳලා, right? right අකුර academy එකෙන් ඔයාලට message එහෙම ඇවිල්ලා ඇති නේ පුතේ. right numbers තුනක් දීලා මේ numbers වලට එහෙම කියලා දැන් සමහරක් අය අකුර academy කියලා වෙනත් අකුර academy එකක් ව්‍යාජ එකක් හදලා තියෙනවා නේ. ඒක නිසා අර ඔයාලට account numbers එහෙම ඒ වගේ සල්ලි දාන්න වගේ ප්‍රශ්න තියෙන ඒවට ආද message එකක් ඇවිල්ලා ඇති. ඒ numbers වලින් විතරක් ආවොත් ඔයා ඒ ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒක නිසා ඒක චුට්ටක් පොඩක් සැලකිල්ල ඉන්න alert එකේ ඉන්න. right හරි ඒ වගේම තමයි පුතේ අපේ අනිත් science class එක තියෙනවා විද්‍යාස්වරගේ, right maths class එක තියෙනවා. maths class එක ගැන කියන්න දෙයක් නැහැ නේ, කවුරුත්ම දන්නවනේ නේ. අමිස්සගේ class එක තියෙනවා, right අධ්‍යක්ෂ ගුරුවරු දෙන්නේ. එතකොට ඉතිහාස class එක, commerce class එක අනිත් time වල තියෙනවා. ඒවටත් ඔයාලට join වෙන්න පුළුවන්, right අපේ academy එකේ ඉන්න දක්ෂම ගුරුවරුන්ගෙන් මේ class වලට ඔයාලට join වෙන්න පුළුවන් පුතේ. right time table එක ඔයාලම තියෙනවා. ඒක නිසා ඒවටත් join වෙලා බලන්න හොඳයිද කියලා, right හරි හරි පුතේ අපි ලියනවා මේකේ meanings ටික. heart මහන්සියෙන්, heart කියන්නේ මහන්සියෙන්. fluently චතුර ලෙස, fluently චතුර ලෙස. අර හොඳින් කතා කරන චතුර කතිකත්වයක් කියනවා කියන්නේ, right fluently චතුර ලෙස. immediately හදිසියේම, immediately හදිසියේම, immediately හදිසියේම. warmly උණුසුම් ලෙස, warmly උණුසුම් ලෙස, warmly උණුසුම් ලෙස. slowly හෙමිහිට, slowly හෙමිහිට, slowly හෙමිහිට. angrily තරහින්, angrily තරහින්, angrily තරහින්. fiercely දරුණු ලෙස, fiercely දරුණු ලෙස, fiercely දරුණු ලෙස. greedily කෑදර කමින්, greedily කෑදර කමින්. hungrily බඩගින්නෙන්, hungrily බඩගින්නෙන්. patiently ඉවසීමෙන්, patiently ඉවසීමෙන්. proudly PRO proudly අභිමානයෙන් නැත්නම් ආඩම්බරයෙන්, proudly ආඩම්බරයෙන් නැත්නම් අභිමානයෙන්, right හරි දැන් චුට්ටක් බලන්නකෝ look at this board. දැන් බලන්නකෝ පුතේ fluently, immediately, warmly, slowly, angrily, proudly, patiently, hungrily, greedily, fiercely. බලන්නකෝ පුතේ මේක ඇරුණුකොට අනිත් ඔක්කොම පුතේ LY වලින් ඉවර වෙලා තියෙනවා. එහෙනම් පුතේ අපිට පොඩි දෙයක් හිතා ගන්න පුළුවන්. මොකක්ද? adverb එකක් අපිට පුළුවන්. we can identify the adverb. කොහොමද? අගට LY තියෙන හැම English word එකක්ම පුතේ adverb එකක් වෙනවා. ඒතර adverb එකක් අපිට identify කරගන්න පුළුවන්, අඳුර ගන්න පුළුවන් එක විදියක් මොකද්ද පුතේ? LY වලින් ඉවර වෙනවා. right LY වලින් ඉවර වෙනවා. අපි මේක ලියාගමු පුතේ star mark එකක් දාලා. adverb එකක් හඳුනාගත හැකි, adverb එකක් හඳුනාගත හැකි ක්‍රමයක් වන්නේ
adverb එකක් හඳුනාගත හැකි ක්‍රමයක් වන්නේ ly වලින් අවසන් වීමයි. ly වලින් අවසන් වීමයි. We can identify the adverb it end with ly. ly වලින් ඉවර වෙනවා. right? ඔන්න adverb එකක් හොයාගන්න පුළුවන් එක method එකක් ගැන තියෙනවා. ඒකවල මේකත් adverb. දැන් well කියලා එක ගමුකෝ පුතේ. well කියන්නේ adverb. හැබැයි ඒක ly වලින් ඉවර වෙන්නේ නැහැ. හැබැයි මේක දෙකම adverb. එක method එකක් තමයි මම කිව්වේ adverb එකක් අඳුර ගන්න පුළුවන් පුතේ ly වලින් ඉවර වුණාට පස්සේ. right? හරි. ඊට පස්සේ බලන්නකෝ මේ ly ටික අයින් කරගෙන යන්න බලන්න. ඔන්න ly ටික අයින් කරගෙන යනවා මම. ly ටික අයින් කරගෙන යනවා. slow, angry, angry. ly අයින් කරාට පස්සේ මෙතන y එකක් වෙනවා. අතකයිනේ. greedily, greedy, hungrily, hungry. right? Patiently, patient, proudly, proud. දැන් බලන්නකෝ. දැන් මේ මොනවාද? what are they? hungry බඩගිනි, patient ඉවසිලිවන්ත, proud ආඩම්බර, අභිමානනීය, right? slow එමින්, angry තරහ, angry bird අහලා තියෙනව නේද? warm උණුසුම්. එහෙනම් මේ මොනවාද පුතේ? මෙන්න මේවට අපි කියනවා මොනවාද? adjective. එහෙනම් මේව මොනවාද? adjective පුතේ. adjective එකක් කියන්නේ මොකද්ද? නාම විශේෂණ පද. නේ? අපි කතා කරේ නාම විශේෂණ පද. එහෙනම් පුතේ adjective එකක් අගට ly එකක් ඇඩ් කරාම පුතේ අපිට පුළුවන් adverb එකක් නිර්මාණය කරගන්න. ඒ වගේම තමයි adverb එකක ly ඉවත් කරාම ඒක අපිට automatically adjective එකක් බවට පත් වෙනවා. right පුතේ. අන්න එකත් අපි ලියාගමු. adverb එකක ඉස්සරහ මාක්කයක් දාලා ලියාගන්න. adverb එකක ly ඉවත් කිරීමෙන් adverb එකක ly ඉවත් කිරීමෙන් adjective එකක්ද adjective ඒ කියන්නේ නාම විශේෂණ පද adjective එකක්ද adverb එකක ly ඉවත් කිරීමෙන් adjective එකක්ද adjective එකකට ly එකතු කිරීමෙන් adjective එකකට ly එකතු කිරීමෙන් adverb එකක් නිර්මාණය කරගත හැක. adverb එකක් නිර්මාණය කරගත හැක. right ඔන්න පුතේ adjective කියන lesson එක මම කතා කරා. මේකේ තව ගොඩාක් කතා කරන් තියෙනවා පුතේ adjective. there are two types. ආකාර දෙකක් තියෙනවා. types දෙකක adjective adverbs ගැන කතා කරන් තියෙනවා පුතේ. අපි ඒක next week කතා කරමු. adverb of manner, adverb of frequency කියලා ඉස්සරහට කතා කරගෙන යන්න තියෙනවා. අන්න දැන් අපි මේ adverb එකක් කියලා මම අර මතු පිටින් තමයි මේක කතා කරේ. මේක exam එකට එන්න theory තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට යනවා. next step එකට ගියාට පස්සේ තමයි ඒක තියෙන්නේ adverb of manner, adverb of frequency කියලා. ඒ lesson ඒ කොටස තමයි අපිට next week කතා කරන් තියෙන්නේ පුතේ. හරි එහෙනම් පුතේ අද දවසේ මම class එක මෙතනින් end කරනවා. right? එහෙනම් අපි next week ඉතුරු ටික කතා කරමු. දැන් next week වල ඔයා join වෙන්න ඕන පුතේ 7ට නෙමෙයි 6:30ට. right? එහෙනම් පුතේ අද දවසේ අපේ class එකත් එක්ක join වුණාට thank you very much. ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපි next week ආයේ
හම්බ වෙමු. Let's meet at 6:30. 6:30 6:30 කට තමයි class එක තියෙන්නේ. Right එහෙනම්? Okay, goodbye. Good night.